අයිබෝවන්. අද අපි ඉගෙන ගමු අර්ථ දැක්වීමක් නිවැරදි ආකාරයට පාඩම් කරන්නේ කොහොමද කියලා. දැන් මේ හා සම්බන්ධ වීඩියෝ එකක් කිරීමට මට අදහසක් තිබ්බේ නෑ. නමුත් මගෙන් ඉගෙන ගන්න HK සසන්ත ප්‍රශ්නයක් අහලා තිබ්බා. කියන්නේ සතිය විතර කලින් සර් මට ජීව විද්‍යාවේ අර්ථ දැක්වීම පාඩම් කරගන්න හරිම අමාරුයි කියලා ඒ ප්‍රශ්නේ කොටස් තුනකින් එයා ඉදිරිපත් කරලා තිබ්බා. මේ ප්‍රශ්නේ පළවෙනි කොටස තමයි හරියටම අර්ථ දැක්වීම පාඩම් කරන්නේ කොහොමද කියන එක. ඒකේ දෙවෙනි කොටස තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී සම්පත් පොතේ තියෙන ඒ අර්ථ දැක්වීම ඒ පිළිවෙලටම තියෙන්න ඕනේද කියන එක. ඒකේ තුන්වෙනි කොටස තමයි අර්ථ දැක්වීමක පද මාරු වුණොත් වැරදිද කියන එක. මම එයාට කිව්වා මේක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මේක හැමෝටම පොදු එකක්. ඒ නිසා මම මේකට වීඩියෝ එකක් කරලා පිළිතුරක් දෙන්නම් කියලා. එතකොට හැමෝටම බලා ගන්න පුළුවන් වෙනවනේ. ඒ නිසා තමයි මම මේ ශෛලීය ශ්වසනය පාඩම කරගෙන යන අතරතුර මේ වගේ වීඩියෝ එකකින් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න හිතුවේ. ඒත් ඔයගොල්ලන්ටත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ මට ඉදිරිපත් කරන්න. මම ඒතකොට වීඩියෝස් වලින්ම ඒවට පිළිතුරු දෙන්නම්. එතකොට හැමෝටම ඒක හුඟා ප්‍රයෝජනවත්. අර්ථ දැක්වීමක් හරියාකාරව පාඩම් කරන්නේ කොහොමද කියන එකට, එහෙම නැත්නම් නිර්වචනයක් හරියාකාරව පාඩම් කරන්නේ කොහොමද කියන එකට අපිට ගත යුතු පියවර කීපයක් තියෙනවා. අපි මේ පියවර කීපය එකින් එක සාකච්ඡා කරමු. අපේ මාතෘකාව තමයි අර්ථ දැක්වීම. එහෙම නැත්නම් නිර්වචනය කිරීම. දැන් ඒ එක පියවර අරගෙන අපි කතා කරමු. මේකේ පළවෙනි පියවර තමයි ඔයාලට ඉගෙන ගන්නට ලැබුණු අර්ථ දැක්වීම සම්පූර්ණ කර ගැනීම. දැන් ඒක මොකක්ද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. අපි බලමු මෙන්න මේ විදිහට. මම ඔයගලන්ට කියනවා මයිටොකොන්ඩ්‍රියාව අර්ථ දක්වන්න කියලා. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ වගේ පිළිතුරු ලියයි. අපි ඒවා එකින් එක බලමු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ලියන්න ඕනේ මයිටොකොන්ඩ්‍රියම අර්ථ දැක්වීම. කියෝගේ ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ලියයි. සමහර අය ලියයි සෛලයේ ශක්ති බලාගාරය කියලා නිර්වචනය කරයි. තවත් සමහර අය ලියයි සෛලයේ ATP නිපදවන මධ්‍යස්ථානය කියලා ලියයි. තවත් අය නිර්වචනය කරයි සෛලයේ ATP නිපදවන මධ්‍යස්ථානය ඒවත් සෛලයේ ශක්ති බලාගාරය කියලා ලියයි. මෙහෙම පිළිතුරු ලියන්න ඉඩ තියෙනවා. තවත් අය ලියයි මෙන්න මේ විදියට. මම මෙන්න පාඩකින් ලියන්නම්. දිත්ත අටල ශෛලීය ඉන්ද්‍රිකාවක කියලා ලියයි. තවත් අය ලියයි මේ විදියට. දිත්ත පටල ඉන්ද්‍රිකාවක් වන මෙය ශෛලයේ ශක්ති බලාගාරය මේ කියලා ලියයි. තවත් අය ලියයි දිත්ත පටල ශෛලීය ඉන්ද්‍රිකාවක්
වන මෙය ස්වායු ශෝෂණයේදී ATP සංශ්ලේෂණය කරන මධ්‍යස්ථානයේ වේ කියලා ලියයි. මම ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම මයිටොකොන්ඩ්‍රියා වර්ථ දක්වන්න කියලා ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට පිළිතුරු ලියන්න ඉඩ තියෙනවා. දැන් මේ අපි එක එකක් බලමු. මෙයා ලියලා තියෙන්නේ සෛලේ ශක්ති බලාගාරය. ඒකේ වැරදි නැහැ. ඒක හරි. දෙවෙනි එක ලියලා තියෙන්නේ සෛලේ ATP නිපදවන මධ්‍යස්ථානය. මීට වැඩිය මේක ටිකක් අපිට තොරතුරු ලව ටිකක් දෙනවා. ශක්ති බලාගාරය කියලා කෙලින්ම කියනවට වැඩිය සෛලයේ ATP නිපදවන මධ්‍යස්ථානය කියලා කියනවා. මේ දෙකම හරි. නමුත් පළවෙනි වලට මේකේ තොරතුරු ටිකක් තියෙනවා. ATP නිපදවනවා කියන එක තියෙනවා. තුන්වෙනි එකේදී කියන්නේ සෛලයේ ATP නිපදවන මධ්‍යස්ථානයේ හෙවත් සෛලයේ ශක්ති බලාගාරය. ඒතර මේ දෙකම එකතු කරලා තමයි මේ තුන්වෙනි එක ක්ලියර් තියෙන්නේ. තව එක්කෙනෙක් ක්ලියර් තියෙනවා ද්විත්ව පටල සෛල ඉන්ද්‍රිකාවක්. පස්වෙනි එක ලියලා තියෙනවා ද්විත්ව පටල ඉන්ද්‍රිකාවක් වන මේ සෛලයේ ශක්ති බලාගාරය වේ. හයවෙනි එක ලියලා තියෙනවා ද්විත්ව පටල සෛලීය ඉන්ද්‍රිකාවක් වන මේ ශූන්‍යාස්ටිකයන්ගේ ස්වායු ශ්වසනයේදී ATP සංශ්ලේෂණය කරන මධ්‍යස්ථානයේ වේ. දැන් මේකයි අනික් ඒවා අතර අපි සංසන්දනය කරොත් ඔයගොල්ලන්ට පේනවා මම මේ දම් පාටින් ලියලා තියෙන තුනම මොනවද? මේ තුන් දෙනාම ફોકસ කරලා තියෙන. ඒක වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ කාර්යය හා සම්බන්ධව. ශක්ති බලාගාරයේ ATP නිපදවන මධ්‍යස්ථානය, ATP නිපදවන මධ්‍යස්ථානය හෙවත් ශක්ති බලාගාරය තුන්වෙනි එකෙන් තියෙන. කියන්නේ මේ තුන් දෙනාම කරලා තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ කාර්යයට පමණක් අවධානය යොමු කරලා අර්ථ දැක්වීම ලියලා තියෙනවා. දැන් හතරවෙනි එක බලන්න. එයා කාර්ය ගැන නෙමෙයි ලියලා තියෙන්නේ අර්ථ දැක්වද්දී. එයා ලියලා තියෙන්නේ ද්විත්ව පටල සෛල ඉන්ද්‍රිකාව. තනිකරම ව්‍යුහය ගැන විතරයි එයා සඳහන් කරලා තියෙන්නේ. එයාත් අර්ථ දක්වලා ඒ විදිහට. දැන් මෙතන තියෙන මේ දෙක ගත්තොත් එහෙම මේ දෙකම ඔයගොල්ලන්ට පේනවා ද්විත්ව පටල ඉන්ද්‍රිකාවක් කියලා ලියලා. ඒ කියන්නේ ව්‍යුහය ගැන පොඩ්ඩක් ලියලා තියෙනවා. සෛලේ ශක්ති බලාගාරය කියලා එයා කියලා තියෙනවා. එතකොට ව්‍යුහයයි කෘත්‍යයයි දෙකම එතන තියෙනවා. මේ හයවෙනි එක බැලුවොත් එහෙම ඒ ද්විත්ව පටල සෛල ඉන්ද්‍රිකාවක් කියන එක ඒ වචන ටික මෙතන තියෙනවා. ඊළඟට මෙතන තියෙන ශූන්‍යාස්ටිකයන්ගේ. ඒකට එයා වැදගත්. ශූන්‍යාස්ටිකයන්ට විතරයි ඒක තියෙන්නේ කියන එක තමයි එතන කියලා තියෙන්නේ. ඒ වගේම ස්වායු ශ්වසනය ගැන මෙතන සඳහන් වෙනවා. ATP සංශ්ලේෂණ කරන මධ්‍යස්ථානය කියලා ලියලා තියෙනවා. දැන් ඒතර මෙයා ව්‍යුහයයි කෘත්‍යයයි දෙකම අඩංගු කරලා අර්ථ දැක්වීම දීලා තියෙනවා. මේ දම්පාටින් ලියලා තියෙන තුන් දෙනාම කෘත්‍යයට පමණක් අවධානය යොමු කරලා අර්ථ දැක්වීම දීලා තියෙනවා. හතරවෙනි එක නම් ව්‍යුහයට විතරක්ම අවධානය යොමු කරලා අර්ථ දැක්වීම දීලා තියෙනවා. එතකොට මේ පස්වෙනි එක නයි හයවෙනි එක නයි ව්‍යුහයයි කෘත්‍යයයි දෙකම එකතු කරලා අර්ථ දැක්වීම ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඔයා නම් විභාග පරීක්ෂකවරයා ඔයාට මේ විදිහට පිළිතුරු ලැබුණොත් ඔයා වඩාත්ම සාර්ථක පිළිතුරක් ලෙස බාරගන්නේ මෙතනින් කෝකද කියලා මම ඇහුවොත් ඔයා කියයි බොහෝ වෙලාවට සර් ව්‍යුහය විතරක්ම සඳහන් කරන එක අඩුපාඩුයි. මොකද කෘත්‍ය ගැන සඳහනක් විතර නැති නිසා. එහෙම නැත්නම් කෘත්‍ය විතරක්ම සඳහන් කරන එක එතන අඩුපාඩුවක් තියෙනවා. මොකද ව්‍යුහය ගැන මොකොත්ම ලියලා නැති නිසා. එතකොට එහෙමනම් මේ අර්ථ දැක්වීම හතරට වඩා මේ දෙක වඩාත්ම සාධාරණ ඉදිරිපත් කිරීම. ඒතර මේ දෙක ගත්තා වුණත් අපිට වැරදි කියන්න බෑ. නමුත් මේ දෙක සංසන්දනය කරපුවම මේ හයවෙනි එක වඩාත්ම සාධාරණයි. ඒකේ තොරතුරු සියල්ලම පහේ අඩංගු වෙලා තියෙනවා. එහෙනම් ඔයා බොහෝ වෙලාවට ලකුණු දීමේදී වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා දෙන්න උත්සාහ කරයි මෙන්න මෙයාට. ඒතර මෙතෙන්දි වැදගත්ම ඒවා තමයි මේ ද්විත්ව පටල කියලා කියන එක තියෙනවා. ඊළඟට සෛලීය ඉන්ද්‍රිකාවක් කියන එකක් තියෙනවා. ශූන්‍යාස්ටිකයන්ගේ කියන එකක් තියෙනවා. ස්වායු ශ්වසනයේදී කියන එකක් තියෙනවා. ATP සංශ්ලේෂණ මධ්‍යස්ථානය කියලා තියෙනවා. මෙතන කරුණු 1යි, කරුණු 2යි, කරුණු 3යි, කරුණු 4යි, කරුණු 5ක්ම අපිට දකින්න පුළුවන්.
එතකොට ඔයගොල්ලෝ උනත් ලකුණු වැඩියෙන්ම දෙන්න උත්සාහ කරන්න මෙන්න මෙයාට. ඒකට හේතුව තමයි එයා ව්‍යුහයයි කෘත්‍යයයි ඔක්කොම අඩංගු කරලා පැහැදිලි චිත්‍රයක් අපිට දෙන විදියට අර්ථ දැක්වීම ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර ඒ අර්ථ දැක්වීම ඔයා කියවනකොට ඔයාට මනසේ මැවෙනවා මෙන්න මේ වගේ ව්‍යුහයක් වෙන්න ඕනේ මයිටොකොන්ඩ්‍රියාව කියන එක. දැන් මෙතෙන්දි මේ වගේ දෙයක් ඉදිරිපත් කරා මේක ලොකු අඩුවක් තියෙනවා. ඔයාලට පේනවනේ කෘත්‍ය ගැන මුකුත්ම ලියලා නැහැ. ව්‍යුහය විතරමයි ලියලා තියෙන්නේ. ඒක එතන අඩුයි. මාකින් ස්කීම්ස් වලදී ඔයාලා බැලුවොත් ඔයාලට පේන්නේ ගොඩක් වෙලාවට දැන් මේ වගේ අවස්ථාවක් ගන්නවා නම් කරුණු 5ක් තියෙනවා නම් ලකුණු 3ක් දෙන්න. කරුණු 3ක් තියෙනවා නම් ලකුණු 2ක් දෙන්න. එක කරුණක් තියෙනවා නම් එක ලකුණක් දෙන්න. අන්න ඒ විදිහට මාකින් ස්කීම්ස් වල ඕගොල්ලන් දකින්න පුළුවන් ලකුණු දෙන්න කියලා තියෙන උපදේශ බැලුවොත් ඔයාලට පේන්නේ මෙතන කරුණු 5ක් තියෙනවානේ. ඒක කරුණු 5ක් තියෙනවා නම් ඔයාලට ලකුණු හම්බ වෙනවා 3ක් දල වශයෙන්. කරුණු 3ක් තියෙනවා නම් ලකුණු ඔයාලට හම්බ වෙනවා 2ක්. එක කරුණක් තියෙනවා නම් එක ලකුණක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට මාකින් ස්කීම්ස් වල තියෙනවා. එතකොට දැන් මේ වගේ කෙනෙක්ට හුඟක් කරන්න හම්බෙන්නේ එකයි. මෙයාට ලකුණු 3ම හම්බෙන්න අවස්ථාව තියෙනවා. මොකද ඒ කරුණු 5ම සඳහන් වෙලා තියෙන නිසා. දැන් මෙතන ගත්තොත් එම කරුණු 3ක් තියෙනවා. දිත්ත පටල ඉන්ද්‍රිකාවක් කියලා තියෙනවා. සෛලය ගැන සඳහන් වෙනවා. ශක්ති බලාගාරය කියලා තියෙනවා. ඒ කියන්නේ කරුණු 1යි. මෙතන 2යි. මෙතන 3යි. ඒතර කරුණු 3ක් තියෙන ලකුණු 2ක් හම්බ වෙනවා. අන්න ඒ වගේ. ඔයා ඉගෙන ගන්න අවස්ථාවේදී සමහරලාට ඔයාට ඉගෙන ගන්න ලැබෙන්න ඇත්තේ මෙන්න මෙච්චරයි. ශෛලයේ ශක්ති බලාගාරය කියන එක තමයි මයිටොකොන්ඩ්‍රියාව කියන එක. නමුත් එතෙන්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ කාර්ය විතරයි මම මෙතන ලියලා තියෙන්නේ. ඉතින් තව මේකට පොඩ්ඩක් view එක මම එකතු කරන්නම් වඩාත්ම හොඳයි කියන අදහස ඔයාලට එන්න ඕනේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? දැන් පළවෙනි පියවරෙන් තමයි අපි මේ අර්ථ දැක්වීම සම්පූර්ණ කරගන්නේ. සමහර වෙලාවට ගුරුවරයෝ අතින් මේ වගේ අර්ථ දැක්වීමක් මයිටොකොන්ඩ්‍රියාවට දෙන්න ඉඩ තියෙනවා. තවත් ගුරුවරයෙක් ඒකට තවත් කොටසක් එකතු කරලා දිත්තපටල ඉන්ද්‍රිකාවක් කියවන මේ සෛල ශක්ති බලාගාරය කියලා ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. ඒතර මෙයාට වැඩිය මෙයාට ලකුණු ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද එයා දිත්තපටල කියන එකත් ලියලා තියෙනවා. ඒක වැදගත්. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා මම කියන්නේ දැක්වීමක් හරියාකාරව සම්පූර්ණ කර ගැනීමේදී ඔයාලට පුළුවන් පාසලේ ජීව විද්‍යා පොත භාවිතා කරන්න, පෞද්ගලික පන්තියේ සටහන් පොත භාවිතා කරන්න, සම්පත් පොත භාවිතා කරන්න, වෙනත් පොත් භාවිතා කරන්න. ඒත් එක්කම වැදගත්ම දේ තමයි පසුගිය විභාගවල මාකින් ස්කීම්ස් බලන්න. ඒ මාකින් ස්කීම්ස් වල හුඟක් වෙලාවට අර්ථ දැක්වීම් දීලා තියෙනවා. ඒ අර්ථ දැක්වීම් කියවලා බලන්න. ඒවා හුඟක් සාරවත් ඒවා. එතකොට ඒවා පුළුවන් ඔයාලට එකතු කරගෙන ඔයාගේ අර්ථ දැක්වීම ගොඩනගා ගන්න. ඒක අර්ථ දැක්වීමක් කියපුවා දිග විස්තරයක් නෙමෙයි. සියලුම කාරණා අඩංගු සංක්ෂිප්ත වගන්තියක්. නැත්නම් වගන්ති කීපයක එකතුවක් තමයි අර්ථ දැක්වීමක් කියලා කියන්නේ. ඒක තේරුණානේ. ඒතර ඔයාලට පුළුවන් පාසලේ සටහනින්, පෞද්ගලික පන්තියේ සටහනින්, සම්පත් පොතේ ලියලා තියෙන ඒවායින් ඒ වගේම මාකින් ස්කීම්ස් විශේෂයෙන් වැදගත් මාකින් ස්කීම්ස් වල තියෙන අර්ථ දැක්වීම එකතු කරලා එක අර්ථ දැක්වීමක් හදන්න මයිටොකොන්ඩ්‍රියා වෙනුවෙන්. ඒක තමයි පළවෙනි පියවර. පළවෙනි පියවරෙන් අපි කරන්නේ සම්පූර්ණ අර්ථ දැක්වීමක් හදාගන්න එක. දැන් ඒක පැහැදිලිනේ. දැන් දෙවෙනි පියවර. දෙවෙනි පියවර තමයි ඔයා හදාගත් අර්ථ දැක්වීම ප්‍රධාන කොටස් වලට කඩා ගන්න එක. දැන් මම මේක මකනවා. දැන් අපි දැක්කා මේ අර්ථ දැක්වීම හයෙන් වඩාත්ම සාර්ථක අර්ථ දැක්වීම කියලා අපි ඉගෙන ගත්තේ මේ 6 වෙනි එක. මම මේ දෙවෙනි පියවරෙන් කියන්නේ ඔයා හදාගත් අර්ථ දැක්වීම ප්‍රධාන කොටස් වලට අපි වෙන් කරගන්නවා. ඒ කරන්නේ කොහොමද? අපි දැන් මේ අර්ථ දැක්වීම ගන්න. මේ අර්ථ දැක්වීම අපි කොටස් වලට කඩා ගන්නවා. අපි කියනවා දිත්ත පටල සෛලීය ඉන්ද්‍රිකාවකි. ඊළඟ තුන්වෙනි එක ශූන්‍යෂ්ටිකයන්ගේ අපි ලියල්පන් දක්නට ලැබෙන කියලා. හතරවෙනි එක ස්වායු ඒකේ පස්වෙනි එක ATP
සංශ්ලේෂණය කරන මධ්‍යස්ථානය. මම මේක මකලා දාන්න. හදාගත් අර්ථ දැක්වීම අපිට පුළුවන් මේ විදියට කොටස් වලට කඩා ගන්න. ද්විත්ව පටල සෛලී ඉන්ද්‍රිකාව. එක වාක්‍යයක් ලියන්න පුළුවන්, වාක්‍ය දෙකකට ලියන්න පුළුවන්. ශූන්‍යාෂ්ටිකයන්ගේ දක්නට ලැබෙනවා. ස්වායු ශ්වසනයේදී කියන එක තියෙනවා. ATP සංශ්ලේෂණය කරන මධ්‍යස්ථානය. එතකොට මේක මේ විදිහට කඩා ගන්න. මෙහෙම. ඒතර මේක වඩ පුළුවන් මේ දෙක එකතු කරන්න පුළුවන් ද්විත්ව පටල සෛලී ඉන්ද්‍රිකාවක් කියලා එකක් කරන්න පුළුවන්. ශූන්‍යාෂ්ටිකයේ දක්නට ලැබෙන එක දෙවෙනි එක. ස්වායු ශ්වසනය කියන එක තුන්වෙනි එක. ATP සංශ්ලේෂණය කරන මධ්‍යස්ථානය. හෙවත් ශක්ති බලාගාරය කියලා අපිට මේව වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ පාඩම් කරන්න ඕනේ මේ මේ ටික ලියලිය පාඩම් කරන්න. මයිටොකොන්ඩ්‍රියා කියන්නේ මොකක්ද? ද්විත්ව පටල සෛලී ඉන්ද්‍රිකාව. ශූන්‍යාෂ්ටිකයන්ගේ දක්නට ලැබෙනවා. එය ස්වායු ශ්වසනයේදී ATP සංශ්ලේෂණය කරන මධ්‍යස්ථානයේ හෙවත් සෛලේ ශක්ති බලාගාරයේ වේ. මේක කොටස් වලට කඩාගෙන පාඩම් කරන්න. පාඩම් කරද්දී ලියලිය පාඩම් කරන්න. නිකම්ම කටපාඩම් කරන්න උත්සාහ කරන්න එපා. කොලයක් අරගෙන ඒක ලියනවා. හැම එකම මේ කාරණා මෙන්න මේ කොටස් ටික ලියනවා. ලියලා පාඩම් කරනවා. එතකොට මේක සම්පූර්ණ අර්ථ දැක්වීමක් නේ. එතකොට මේ අර්ථ දැක්වීමේදී දැන් මයිටොකොන්ඩ්‍රියාව අර්ථ දක්වන්න කියපුවාම ඔයා මේ ටික ලියලා තිබ්බනම් අනිවාර්යයෙන්ම ලකුණු ටික හම්බෙන්නම ඕනේ. ඔයාගෙන් කිසිම කාරණයක් මගහැරලා නැහැ. අපි වැඩි විස්තර කරන්න ගිහින් නැහැ නේ. ද්විත්ව පටල කියපුවාම බාහිර පටලය, අභ්‍යන්තර පටලය, අභ්‍යන්තර පටලයේ මීර තියෙන එකේ මයිටොකොන්ඩ්‍රියා පූරකයේ අභ්‍යන්තර පටලෙන් වට වෙලා තියෙනවා කියන එක. ඊළඟට පූරකයේ රයිබෝසෝම තියෙනවා, මයිටොකොන්ඩ්‍රියා DNA තියෙන කතාව අපි මුකුත් ලියලා නැහැ. අපි ඒ වගේ කිසිම දෙයක් ලියලා නැහැ. අපි ලියලා තියෙන අත්‍යවශ්‍යයෙන්ම ලිවිය යුතු කාරණා ටික විතරයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ. ඒතර මේ විදිහට සංක්ෂිප්ත අර්ථ දැක්වීමක් ඔයා ඉදිරිපත් කරනවා නම් ඔයාට සම්පූර්ණ ලකුණු ලැබීමේ හැකියාවක් තියෙනවා. අවස්ථාවක් තියෙනවා. මේක දෙවෙනි පියවර. තුන්වෙනි පියවර තමයි ලියමින් පාඩම් කරන්න. ඕක. දැන් සමහර වෙලාවට දැන් සමහර අයට මේක ලියලා පාඩම් කරන්න වැඩි කටපාඩම් කරන්න පුළුවන් ඇති. ඒ නැති යාට වඩා සුදුසු විදිය යා තෝරගන්න වෙනවා. නමුත් මම නම් ඇත්තටම කටපාඩම් කරනවට කැමති නැහැ. මොකද සමහර වෙලාවට කටපාඩම් කරද්දී සමහර අයට වචනයක් හරි දෙකක් හරි අමතක වුණොත් අර කටපාඩම් කරපු ඒක මේ හරියට විභාගෙදී එළියට එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කටපාඩම් කරනවට වඩා වඩාත්ම හොඳයි ලියලිය පාඩම් කරනවා නම්. එතකොට අතත් වැඩ කරනවා, මොළෙත් වැඩ කරනවා. එතකොට එහෙම. නමුත් සමහර අයට තමන්ගේ කටින් නිකුත් වෙන ශබ්දය කනට ඇහුනම තමයි ඒක එයාගේ මතක හිටින්නේ. එහෙම නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. එයා මේ විදිහට කටපාඩම් කරලා ඒක සාර්ථකව මත තියාගන්න උත්සාහ කරන්න පුළුවන් එයාට. කෙටි ක්‍රම භාවිත කරන්න එපා. මේක ටිකක් වැදගත් දෙයක්. ඒ කියන්නේ මෙහෙමයි. කෙටි ක්‍රම කියලා කියන්නේ දැන් ඔයාම ඔයාට හදාගත්ත කෙටි ක්‍රමයක් කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඔයා දන්නවා ඒකේ මූලාශ්‍රය. නමුත් දැන් මම හදලා දෙනවා නම් කෙටි ක්‍රමයක් ඔයාට. නැත්නම් ඔයාගේ යාළුවෙක් හදලා දෙනවා නම් දැන් උදාහරණයක් වශයෙන් කවුරු හරි මට කිව්වොත් එහෙම කිසියම් දෙයක් අංකණය කරන්න කියලා මම 1 2 3 කියලා අංකණය කරනවා. තව එක්කෙනෙක්ට කිව්වොත් එහෙම එයා රෝම ඉලක්කම් වලින් රෝම 1 රෝම 2 රෝම 3 විදිහට එයා ලකුණු කරන්න ඉඩ තියෙනවා. තවත් එක්කෙනෙක් ABCD කියලා දාන්න ඉඩ තියෙනවා. තවත් එක්කෙනෙක් XYZ කියලා දාන්නත් ඉඩ තියෙනවා. තවත් එක්කෙනෙක් PQR කියලා දාන්නත් ඉඩ තියෙනවා. එතකොට ඒක එක එක්කනාට හුරු විදිය. එයා පුරුදු වෙලා තියෙන විදිහට තමයි එයා දාන්නේ. කෙටි ක්‍රමයක් ගත්තොත් එම සමහර අය කවියකින් ඉදිරිපත් කරනවා. සින්දුවකින් ඉදිරිපත් කරනවා. කවි සින්දු පටලවලා මොකක් හරි එකක් හදලා ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් ඉලක්කම් දාලා අකුරු දාලා එහෙමත් ඉදිරිපත් කරනවා. දැන් ඒක එයාට හුරු පුරුදු විදිය. නමුත් ඒක ඔයාට හුරු පුරුදු විදිය නෙමෙයි. ඒතර එයා මේ විදිහට එකක් හදාගෙන මතක තියාගන්න උත්සාහ කරනවා නම් එයාට හුරු පුරුදු විදිය. නමුත් ඒක ඔයාට හුරු පුරුදු විදිය නැති නිසා ඔයාට සිද්ධ වෙනවා එයා ඒ දෙන එකත් පාඩම් කරලා මේකත් පාඩම් කරන්න. එතකොට වැඩ දෙකක් වඩ කරන්න වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට අර අනුංග එක පාඩම් කරන්න ගියොත් ඒකේ තියෙන කෙටි ක්‍රමය අමතක වෙලා ගියොත් එකක් වචනයක් හරි දෙකක් හරි අකුරක් හරි එහාට මෙහාට වුණොත් ඔයා හිර වෙනවා විභාගයේදී. ඒ නිසා ඔයාම හදා ගන්නවා නම් කෙටි ක්‍රමයක්
ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකේ මූලාශ්‍රය වාගාව තියෙනවා. දන්නවා මොන පදනම මතද මම මේක හැදුවේ. එහෙනම් ඒ විදිහට පාඩම් කරොත් මට ඒක මත තියාගන්න පුළුවන්. නමුත් මම දන්නේ අහවල් එක්කන මොන පදනම මත ඒක හදලා තියෙනවද කියලා. ඒතර ඒක මම දන්නේ නැති නිසා මම ඒක පාඩම් කරන්න උත්සාහ කරනවා නම් අන්තිම වෙන්නේ මොකද්ද? මට ඒක පාඩම් කරගන්නත් හරියට හම්බෙන්නේ නැහැ. අර්ථ දැක්වීම හරියට පාඩම් කරගන්න හම්බෙන්නේ නැහැ. මම ගැටලුවකට මුහුණ දෙන්න තියෙන අවස්ථාව හුඟක් වැඩි. ඒ නිසා කවුරු හරි හදලා දීපු කෙටි ක්‍රම මේ වගේ දේවල් පාඩම් කරන්න උත්සාහ කරන්න එපා. ඒවෙන් බැහැරව ඔයාට පුළුවන් නම් ඔයාට එකක් හදාගෙන පාඩම් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා ඒක දන්න නිසා, ඔයා හදාගත්ත එක නිසා, ඔයාට හුරු පුරුදු එක නිසා. නමුත් අනුන්ගේව පාඩම් කරන්න ගිහිල්ලා විශේෂ විභාගවලදී අමාරු වැටෙන්න එපා. ඒ පාඩම් කරන මේ වගේ දේවල් පාඩම් කරන්න උත්සාහ කරන වෙලාවෙදී මගෙන් දෙන අවවාද. දැන් අර මේ ප්‍රශ්නේ එකක්ම සම්පත් පොතේ තියෙන අනුපිළිවෙලටම අර්ථ දැක්වීමක් ලිවිය යුතුද? එහෙමමම නැහැ. දැන් ඔයගොල්ලෝ දැක්කා අපි මේක අර්ථ දැක්වුවා. ඒ අර්ථ දැක්වීමේදී ඔයාලට ලියන්න පුළුවන්. දැන් මේක බලන්නකෝ. අනුපිළිවෙල දැන් මෙතන මෙහෙම ලිව්වා කියන්නකෝ. මෙහෙමම ලියන්න ඕනේද? ඒ කාරණා ටික තියෙනවා නම් ඔයාලට ලකුණු හම්බෙනවා. මේ කාරණා මම ඉස්සෙල්ලා කිව්වා පහම තියෙනවා නම් ලකුණු අපි තුනක් දෙනවා කියලා. තුනක් තියෙනවා නම් ලකුණු දෙකක් දෙයි. කාරණා එකක් තියෙනවා නම් එක ලකුණක් දෙයි එච්චරයි. එතකොට කාරණා ටික එහාට මෙහාට වුණා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට. දැන් මේකනොත් අපිට ලියන්න පුළුවන් ද්විත්වපටල ශෛලීන්ද්‍රිකාව. ශූන්‍යෂ්ටිකේ දක්වන ලැබෙන ස්වායු ශ්වසනයේදී ATP සංශ්ලේෂණය කරන මධ්‍යස්ථානය කියලා ලියනවා. ඒක විදියක්. ඔයාලට පුළුවන් මේක තව විදිහට ලියන්න. ශූන්‍යෂ්ටිකයන්ගේ දක්වන ලැබෙන ද්විත්වපටල ශෛලීන්ද්‍රිකාව. අන්න තුන්වෙනි කාර්යය ඉස්සරහට ගියා. ශෛලී ශ්වසනයේදී ATP සංශ්ලේෂණය කරන මධ්‍යස්ථානය කියලා ලියුවා. ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන නම් මෙහෙම ලියන්න පුළුවන්. ස්වායු ශ්වසනයේදී ATP සංශ්ලේෂණය කරන ද්විත්වපටල ශෛලීන්ද්‍රිකාවකි. මෙය ශූන්‍යෂ්ටිකයන්ගේ දක්වන ලැබේ. ඒ විදිහට මේකේ පද එහාට මෙහාට වුණා කියලා ඒ කාරණා ටික මෙතන තියෙනවනම් ඔයාට ලකුණු හම්බෙනවා. ඒ කියන්නේ සැකයක් තියාගන්න එපා. ඒ අනුපිළිවෙලටම ලියන්න ඕනි කියලා එකක් නැහැ. හැබැයි අනුපිළිවෙලටම ලියන්න වෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවේදී අනුපිළිවෙලට ලියන්න වෙනවා. එතකොට ඊළඟ කාරණේ තමයි අනුපිළිවෙල. අපි දැන් කතා කරා මේ තියෙන පිළිවෙල වෙනස් වුණා කියලා ලකුණු හම්බෙන්නේ නැත්තේ නෑ. ලකුණු හම්බෙනවා මොකද කාරණා ටික තියෙන නිසා. නමුත් අනුපිළිවෙල වැදගත් වෙන්නේ මේ වගේ තැනකදී නෙමෙයි. සමහර ප්‍රශ්න තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් විභාගයේ තිබ්බ අර්ථාපල ආකන්දවල ද්‍රාව්‍යතා විභවය නිර්ණය කිරීම සඳහා ගත යුතු පියවර අනුපිළිවෙලින් දක්වන්න. අන්න එතෙන්දී අනුපිළිවෙල 100%ක් වැදගත්. එතෙන්දී පිළිවෙල මාරුනොත් ලකුණු හම්බෙන්නේ නැහැ. 2017 අවුරුද්දේ ජීව විද්‍යාව විභාග රචනා ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් තිබ්බා. වීදුරු කදාවක් මත නංවන ලද ලූණු සිවියක් සහ ආලෝක අන්වීක්ෂයක් ශිෂ්‍යයෙක්ට දීලා ආලෝක අන්වීක්ෂය තුලින් ලූණු සිවියේ සෛලවල හැඩය නිරීක්ෂණය කිරීම සඳහා ශිෂ්‍යයා අනුගමනය කළ යුතු පියවර නිවැරදි අනුපිළිවෙලින් දක්වන්න. අන්න ඒ වගේ අවස්ථාවකදී ඒක ප්‍රායෝගික පරීක්ෂණයක් ඒ පියවර ටික නිවැරදි අනුපිළිවෙලට තියෙන්න ඕනේ. එහෙම තිබ්බේ නැත්නම් ඔයාට හරියාකාරව ලුණු සිවියේ සෛල නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නැති වෙලා යනවා. අන්න ඒ වගේ අවස්ථාවේදී නිවැරදි අනුපිළිවෙල තිබ්බේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණය ගැන විභාග රචනා ප්‍රශ්නයක අහලා නිවැරදි අනුපිළිවෙලට දක්වන්න කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම නිවැරදි අනුපිළිවෙලට දක්වන්නම ඕනේ. ලියන්නම ඕනේ. ඒත් එතෙන්දී මම කියන්නේ ඔයගොල්ලන්ට අර ඒදා විභාගෙට දීපු කටුකොලයක ඔයාට හිතට එන ඒ පියවරවල් ටික ලියලා ඊට පස්සේ මේ පියවරවල් ටික අංකණය කරන්න ඕනේ නිවැරදි විදියට. එසේ අංකණය කරන් පස්සේ අපිට පුළුවන් විභාග රචනා ප්‍රශ්න පත්‍රයේ උත්තර පත්‍රේ පැහැදිලිව මේ අංක වලට අනුකූලව ඒ පියවර එකින් එක එකක් පස්සේ එකක් ලියන්න. බැරි වෙලාවත් ඔයා විභාග රචනා ප්‍රශ්නේ ඒ වෙනකොටත් ඒ උත්තර ටික ලියලා තිබ්බා නම් ඔයාට පුළුවන් මේ කියවලා බලද්දි ඔයාට තේරෙනවා නම් මේ නිවැරදි අනුපිළිවෙල නෙමෙයි මෙන්න මේ පොඩක් වෙනස් වෙන්න ඕනේ කියලා ඔයාට පුළුවන් අර කලින් ලියපු අංක ටික කපලා දාලා ඔයාට ආයෙත් අංකණය කරන්න පුළුවන් 1 2 3 4 ඔයාට හිතට එන විදිහට. එතෙන්දී පද
පේලි වෙනස් වුණාට ඔයා හරියාකාරව අංකණය කරලා තියෙනවා නම් ඒ පරීක්ෂකවරයා ඒ අංක අනුව බලාගෙන යනවා. මම හිතනවා ඔයාලට මම කියන එක තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ ඔයා මුලින් ලියනවා පිළිවෙල මාරු කරලා ඔයාට හිතට ආපු විදියට ඊට පස්සේ කියවලා බලපුවාම පේනවා පිළිවෙල වැරදි. මේක නෙමෙයි හරි පිළිවෙල. මේ අංක වෙනස් වෙන්න ඕනේ කියලා. එහෙනම් අර කලින් අංක ටික ඔක්කොම කපලා දාලා ඔයාට දැන් හිතට එන අංක ටික අනුව ඒක අංකණය කරන්න පුළුවන්. එහෙම අංකණය කරන්නේ හැකියාවක් ඔයාලට තියෙනවා. මේ එතෙන්දි අනුපිළිවෙල හරියටම වැදගත්. ඒ අනුපිළිවෙල තිබ්බ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. නමුත් මේ වගේ අවස්ථාවකදී එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා লীලා තියෙන අනුපිළිවෙල වෙනස් වුණත් ඒ කාරණා ටික තියෙනවා නම් ලකුණු හම්බෙනවා. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. ඒක ඒ විදිහට පාඩම් කරගන්න. සසංක අහපු ප්‍රශ්නෙට පිළිතුරු මම දුන්නා. පළවෙනි එක තමයි පාඩම් කරන්නේ කොහොමද? කොහොමද පාඩම් කරන්නේ? සම්පූර්ණ අර්ථ දැක්වීමක් ඔයා හදා ගන්න ඕනේ. හදාගෙන ඒක කොටස් වලට කඩලා අපි පාඩම් කරනවා. යාගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි සම්පත් පොතේ තියෙන අනුපිළිවෙලටම ලියන්න ඕනේද? නෑ එහෙමම නෑ. සමහරලාට එහෙම ලියන්න වෙයි. නමුත් බොහෝ විට එහෙම නෙමෙයි. ඒ කාරණා ටික ඔයා ඉදිරිපත් කරලා තියෙනවා නම් හරි. තුන්වෙනි එක තමයි පේලි මාරුව වැරදිද කියන එක. පේලි මාරුවාට වැරදි නැහැ. අර්ථ දැක්වීමේ පේලි මාරුවාට වැරදි නැහැ. නමුත් අර අර්ථයක් නැති වෙන විදිහට පේලි මාරු වෙලා තිබ්බොත් ලකුණු හම්බෙන්නේ නැති වෙන ඉඩ තියෙනවා. අර්ථයක් නැති වෙන විදිහට පේලි මාරු කරලා තිබ්බොත් උත්තරේ වැරදිනේ. එතකොට ලකුණු හම්බෙන්නේ නැහැ. නමුත් අර මම පෙන්නලා දුන්න විදිහට පේලි මාරු වුණාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපිට හරි අමාරුයි කවුරු හරි লীලා තියෙන එකක් හරියාකාර ඒ විදිහටම පාඩම් කරලා මතක තියාගන්න අමාරුයි. මොකද ඔයාට පහසු විදිහට පාඩම් කරලා මතක තියාගත්තා නම් ඒක ලේසි. ඊළඟට මේ අර්ථ දැක්වීම පාඩම් කිරීමේදී තව පොඩ්ඩක් වැඩිපුර පාඩම් කරන්න. ඒ කියන්නේ දැන් අර්ථ දැක්වීමක් කියන එක සමහර වෙලාවට අහනවා මයිටොකොන්ඩ්‍රියාව අර්ථ දක්වන්න. ඊළඟට අහනවා මයිටොකොන්ඩ්‍රියාවක් යනු කුමක්ද? ඊළඟට අහනවා මයිටොකොන්ඩ්‍රියාවක් යනු කුමක්දයි පැහැදිලි කරන්න. මේ තුනෙන් මේ කියවෙන්නේ එකම දේ. හැබැයි ඒක පොඩ විස්තරණය කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි මෙන්න මෙහෙම ගත්තොත් මම මේක කියලා දෙන්නම්. 2016 අවුරුද්දේ විවිධ රචනා ප්‍රශ්න පත්‍රයේ තමයි මේ ප්‍රශ්නේ තිබ්බේ. ඒකේ පළවෙනියෙන් අහලා තිබ්බේ පරිසර නිකේතනය අර්ථ දක්වන්න. දෙවෙනියට අහලා තිබ්බේ පරිසර පද්ධතිය යනු කුමක්ද? මේ 2016 අවුරුද්දේ විභාගගත රචනා ප්‍රශ්නයේ හතරවෙනි ප්‍රශ්නේ තමයි මේ කොටස්. ඒකේ හතරවෙනි ප්‍රශ්නේ ඒවල හතරවෙනි කොටසෙන් තමයි මේක ආදී පරිසර නිකේතන අර්ථ දක්වන්න කියලා. ඊළඟට හතරේ ඒවල පළවෙනි කොටසින් තමයි අහතියි පරිසර පද්ධතියක් යන කොමක්ද කියලා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ B කොටසේ පළවෙනි එකෙන් අහලා තිබ්බා බියෝමයක් යනු කුමක්දයි පැහැදිලි කරන්න. මොකද තමයි තිබ්බේ. එතකොට පරිසර නිකේතනය අර්ථ දක්වන්න කියන එකට තිබ්බා පේලි දෙකක් දීලා. එතකොට මේ පේලි දෙක ඒ නිකේතන හරියට අර්ථ දක්වලා තිබ්බනම් ඒකට ලකුණු 2.5ක් දීලා තිබ්බා. ඊළඟට පරිසර පද්ධතියක් යනු කුමක්ද කියන එකට පේලි 3ක් දීලා තිබ්බා. ඒක බලාපොරොත්තුනේ කාරණා දෙකයි. එතකොට ඒක 2.5 ගානේ ඔන්න ඔහොම තමයි තිබ්බේ. බියෝමයක් යනු කුමක්ද කියන එක පැහැදිලි විස්තර කරන්න පේලි 5ක් දීලා තිබ්බා. එතෙන්දී කාරණා 5ක් බලාපොරොත්තු වුණා. ඒතර එක කාරණයකට 2.5 ගානේ කාරණා 5ට ඔය වගේ ලකුණු දීලා තිබ්බා. එතකොට මේ පරිසර නිකේතනයක් අර්ථ දක්වන්න කියලා කියනවා. පරිසර පද්ධතියක් යනු කුමක්ද? ඇත්තටම මෙතෙන්දිත් ඔයා අතින් ලියවෙන්නේ අර්ථ දක්වන එකම තමයි. යනු කුමක්ද කියලා ඔයා ලියන්නේ අර්ථ දැක්වීම තමයි. මම දැන් උත්තර ටික කියපුවාම ඔයාලට තේරෙයි. ඊළඟට බියෝමයක් යනු කුමක්ද පැහැදිලි කරන්න. හැබැයි දැන් මෙතනත් බියෝමයක් අර්ථ දක්වන්න තමයි මේ කියලා තියෙන්නේ. නමුත් අර පැහැදිලි කරන්න කියලා කියපුවාම දැන් වැඩිපුර විස්තරයක් ඔයා අතින් ලියවෙනවා.
දැන් යනු කුමක්ද කියනවට වඩා කුමක්දයි පැහැදිලි කරන්න කියලා කියපුවම තව පොඩ්ඩක් වැඩිපුර ලියවෙනවා. අර්ථ දක්වන්න කියලා කියපුවම හරියටම ඒක ફોකස් කරලා තියෙන්නේ. අර්ථ දක්වලා ඉවර කරනවා. ඊළඟට යනු කුමක්ද කියපුවම තව පොඩ්ඩක් පැහැදිලි කරලා පොඩි වැඩි විස්තරයක් එතන එකතු වෙනවා. ඊට වඩා වැඩි විස්තරයක් වාට ලියන්න වෙනවා. යනු කුමක්දයි පැහැදිලි කරන්න කියලා. ඒක වාට තේරෙන්න ඕනේ. නිකේතනක අර්ථ දක්වන්න කියවම පීලි දෙකයි වාට දීලා තියෙන්නේ. කියන්නේ වැඩි විස්තර ලියන්න බෑ වාට. වාව සීමා කරලා තියෙනවා පීලි දෙකකින්. ඒ පීලි දෙකට වඩා වැඩියෙන් ලියනවා නම් ඔයා දැනගන්න ඕනවා පොඩ්ඩක් ඕෆ් යනවා කියලා. දැන් පරිසර පද්ධතියක් යන කුමක්ද කියලා පීලි 3ක් දෙනකොට ඔයා දැනගන්න ඕනේ පීලි 3කට සරියන දෙයක් මෙතන තියෙනවා කියලා. ඊළඟ බියෝමයක් යන කුමක්ද පැහැදිලි කරන්න කියලා කියපුවම ඔයා දැනගන්න ඕනේ පීලි 5ක් දීලා තියෙනවා. එහෙනම් දැන් සෑහෙන විස්තරයක් එතන අඩංගු කරන්න වෙනවා. ඒක තේරුම් ගන්න. ඇත්තටම හැබැයි මේ මෙතන යටින් තියෙන අර්ථ දැක්වීම තමයි මේ අහලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් විස්තරණය කරලා තියෙනවා. හින්දා පාඩම් කරද්දී ඒ විශේෂයෙන් මෙන්න මේ වගේ කොටස් කියන්නේ පරිසර නිකේතනයක්, පරිසර පද්ධතියක්, බියෝමයක්, මයිටොකොන්ඩ්‍රියාවක් වගේ දේවල් නේ අර්ථ දක්වන්න කියලා කියන්නේ. මූලස්ථාන විශේෂයක්, ආක්‍රමණික විශේෂයක්, ඒ වගේ දේවල් නේ. ඒතොර මේ වගේ දේවල් පාඩම් කරනකොට පොඩ්ඩක් වැඩිපුර පාඩම් කරන්න. වැඩිපුර කරුණු ටිකක් එකතු කරගන්න එකට. එකතු කළා මතක තියාගන්න. ඒක තමයි වඩ කරන්න පුළුවන් හොඳම වැඩි. අපි මේක බලමු. පරිසර නිකේතනයක් අර්ථ දක්වන්න. පරිසර නිකේතනයක් කියලා කියන්නේ පරිසර පද්ධතියක ජීවත් වන ජීවියෙකුගේ කාර්යභාරය. එච්චරයි. ජීවියා කියලා තියෙනවා. කාර්යභාරය ගැන තියෙනවා. ඒ කාර්යභාරය හෙවත් රැකියාව. නැත්නම් වෘත්තිය. ඒතර පරිසර පද්ධතියක ජීවත් වන ජීවියෙකුගේ කාර්යභාරය තමයි අපි පරිසර නිකේතනයක් කියලා කියන්නේ. ත්‍රේ ටික තියෙනවා නම් හැබැයි කොටස් ටික තුනම තියෙන්න ඕනේ. පරිසර පද්ධතියක්, ජීවියෙක්, එයයි කාර්යභාරය. ওই තුනම තිබ්බම වාට සම්පූර්ණ ලකුණු ටික හම්බ වෙනවා. ඒකක් හරි අඩු නම් මොකක් වාට ලකුණු හම්බෙන්නේ නැහැ. ඊළඟට බලමු අපි පරිසර පද්ධතියක් යන කුමක්ද? දැන් මෙතෙන්දී පරිසර පද්ධතියක් යන කුමක්ද කියලා කියපුවම මොකද්ද අපි ලියන්නේ? පරිසර පද්ධතියක ජීවත් වන සියලුම ජීවීන්ද එම ජීවීන් සමග අන්තර්ක්‍රියා කරන අජෛව පරිසරයද ඇතුළත් ක්‍රියාකාරී ඒකකයේ තමයි පරිසර පද්ධතියක් කියලා කියන්නේ. එතෙන්දී අර ක්‍රියාකාරී එහෙම නැත්නම් ගතික කියන වචනයට ලකුණු තියෙනවා. ඒ වගේම පරිසර පද්ධතියක ජීවත් වන සියලුම ජීවීන්ද එම ජීවීන් සමග අන්තර්ක්‍රියා කරන අජෛව පරිසරයේද ඇතුළත් කියන යන්නේ එකට එක ලකුණක් තියෙනවා. අර ක්‍රියාකාරී ඒකකයේ නැත්නම් ගතික ඒකකයේ කියන එකට තව ලකුණක් තියෙනවා. ලකුණු දෙකක් තියෙනවා. මේ දෙකේම එකතුව තමයි වාට දෙකක් ඒ කාරණා දෙකට ලකුණු දෙකයි ඒක දෙකමාරෙන් වැඩි කරනවා. ඊළඟට බියෝමයක් යන කුමක්ද පැහැදිලි කරන්න. බියෝමයක් අර්ථ දක්වන්න කිව්වොත් ওই ටිකම තමයි ඔයා අතින් ලියවෙන්නේ. පුළුල්ව පැතිරී ඇති පළවෙනි කාරණේ, දෙවෙනි කාරණේ තමයි ලෝකේ විශාලතම පරිසර පද්ධතියකින්. ඒතර කාරණා දෙකක් තියෙනවා. අපි බියෝම වර්ග කරන්නේ කොහොමද? ඒ බියෝම වල දක්වන ලැබෙන ප්‍රමුඛ වෘක්ෂලතා ආදිය මත තමයි ඒක වර්ග කරන්නේ. එතකොට ප්‍රමුඛ වෘක්ෂලතා මත වර්ග කරන ලද කියන එක තුන්වෙනි කාරණය. එතකොට හැම බියෝමයකටම තියෙනවා ප්‍රාදේශීය දේශගුණික තත්ත්ව. ඒ කියන්නේ ඒකටම ආවේනික දේශගුණික තත්ත්ව තියෙනවා. එතකොට ප්‍රාදේශීය දේශගුණික තත්ත්ව සහ ඊළඟ එක තමයි අදාළ පරිසරයට අනුවර්තනීය වූ ජීවීන්ගෙන් ලාක්ෂණික වූ පරිසරයක් තමයි අපි බියෝමයක් කියලා කියන්නේ. එතකොට ඒ පරිසරයට අනුවර්තනීය වූ ජීවීන්ගෙන් ලාක්ෂණික වූ කියන්නේ ඒ බියෝමය අපිට දක්වන්න ලැබෙන්නේ ඒ බියෝම වලට අනුවර්තනය වෙලා හැඩ ගැහිලා ජීවත් වෙන ජීවීන් තමයි දකින්න ලැබෙන්නේ. එතකොට ඒ කාරණයක් තියෙනවා. ඉතින් මේ කාරණා පහ ඔයා ඉදිරිපත් කරලා තිබ්බනම් ඔයාලට සම්පූර්ණ ලකුණු ටික ඒ කාරණා පහට ලකුණු 1ට 2මාර ගන්න කාරණා පහට ලකුණු 12මාරක් හම්බ වෙනවා. එතකොට බියෝමයක් අර්ථ දක්වන්න කියලා කිව්වත් ඔයාගේ අතින් මේ ටිකම තමයි ලියවෙන්නේ. එතකොට පැහැදිලි කරන්න කිව්වත් ওই ටිකම තමයි ලියන්නේ. කුමක්දයි කියලා ඇහුවොත් ওই ටිකමයි ලියන්නේ. අර්ථ දැක්වීම කියලා කිව්වත් ඕකමයි ලියන්නේ. නමුත් අර කාරණා පොඩ්ඩ විස්තරණය කරලා තියෙනවා. ප්‍රශ්නේ පොඩ්ඩක් විස්තරණය කරලා විශාල කරලා තියෙනවා. නමුත් ඔය අර්ථ දැක්වීම හරියාකාරව මතක තියාගත්තා නම් මේ වගේ ප්‍රශ්න වල පැහැදිලි පිළිතුරු දීමේ හැකියාවක් ඔයාලට තියෙනවා. අද අපි ඉගෙන ගත්තා අර්ථ දැක්වීමක් නිවැරදි ආකාරයට පාඩම් කරන්නේ කොහොමද? අපි මම පොඩ්ඩක් මතක් කරොත් ආපහු පළවෙනි පියවරෙන් අපි කරන්නේ ඔයාලට ඉගෙන ගන්න ලැබුණු අර්ථ දැක්වීම සම්පූර්ණ අර්ථ දැක්වීම බවට අපි පත් කරගන්න ඕන.
දෙවෙනි එක තමයි ඒකේ තියෙන අර පිළිවෙල පද වෙන් කරලා අපි ඒ අනුව ඒක පාඩම් කරන එක. කොහොමද පාඩම් කරන්නේ? ඒක තමයි තුන්වෙනි එක. අපි ලිය පාඩම් කරනවා. කාට හරි කටපාඩම් කළා මතක තියාගන්න පුළුවන් නම් ඉතින් ඒක එයාට අදාළ විදියට එයා පාඩම් කරන්න ඕනේ. එහෙම නැත්නම් මම හැම වෙලාවෙම කියන්නේ ලිය පාඩම් කරන්න කියලා. ඊළඟට හතරවෙනි එකෙන් මම කියන්නේ කෙටි ක්‍රම පස්සේ යන්න එපා. අර්ධයකින් පාඩම් කරද්දී ඔයා හදාගත්ත එකක් නම් ප්‍රශ්නයක් නෑ. වෙන කවුරු හදලා තියෙන එකක් නම් හුඟක් වෙලාවට ඔයා අමාරු වෙටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කෙටි ක්‍රම පස්සේ යන්නේ නැතුව හරියාකාරව පාඩම් කරන්න. ඊළඟ පස්වෙනි එක තමයි අර සම්පත් පොතේ තියෙන අනුපිළිවෙලටම පාඩම් කරන්න අවශ්‍යයි කියලා කියන්න බෑ අපිට. සමහර වෙලාවට එහෙම ඉඳ තියෙනවා. නමුත් අනුපිළිවෙල නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. ඒ කාරණා ටික ඉදිරිපත් කරන්න පුළුවන් නම් හරියාකාරව ඒ හොඳටම ඇති. අනුපිළිවෙල වැදගත් වෙන්නේ කොහොමද? ඊළඟ කාරණේ මම කිව්වා පරේක්ෂණයක පියවර අනුපිළිවෙලින් ඉදිරිපත් කරන්න කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම අනුපිළිවෙලින් ඉදිරිපත් කරන්න වෙනවා. එතෙන්දි පිළිවෙල වැරදුවොත් ලකුණු හම්බෙන්නේ නැහැ. හයවෙනි කාරණේ තමයි මම කිව්වා අර්ථ දැක්වීම කියන ප්‍රශ්නය තව ආකාර තුනකින් වාඩි ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි අර්ථ දැක්වීම වශයෙන් ඉදිරිපත් කරන. එහෙම නැත්නම් යනු කුමක්ද කියලා ඉදිරිපත් කරන. එහෙමත් නැත්නම් යනු කුමක්දයි පැහැදිලි කරන්න කියලා ඉදිරිපත් කරනවා. කියන්නේ විලාස තුනකින් මේ අර්ථ දැක්වීම වාඩි ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. එතකොට ඔයායකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒ නිසා මම කිව්වා අවසාන පියවර වශයෙන් පාඩම් කරද්දී අර්ථ දැක්වීමක් වගේ එකක් තව පොඩ්ඩක් වැඩිපුර ඊට අදාළ කරුණු ඉගෙන ගන්න. එතකොට ඔයාලට සාර්ථක පිළිතුරක් අයි ඒ අර්ථ දැක්වීම ප්‍රශ්න වෙනත් ආකාරවල ඇහුවත් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද තරංකාරී විභාගයක් ඔයා වගේ තව දහස් ගාණක් ඔය ප්‍රශ්න පත්‍රයට වාඩි වෙනවා. එතකොට ඒ ප්‍රශ්නෙන් වැඩිප ලකුණු ගැනීමේ හැකියාවක් ඔයාට තියෙන්න නම් ඔයා වැඩියෙන් පොඩ්ඩක් පාඩම් කරලා සාර්ථක ඒ වගේම සාරවත් පිළිතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවකින් යුක්ත වුණා නම් ඔයාට වැඩි ලකුණු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබට ආයිබෝවන්. ඔබට ජය.